එතකොට පුතේ බෙදීම දෙකක් තියෙනවා. දැන් මෙන්න මේ ඍණ ලකුණෙන් ගුණ වෙනකොට මේ ඍණයි ඍණයි ධන වෙනවා. එතකොට 4a 2a 6a වෙනවා. ඍණ 2b ඍණ 4b කියන්නේ පුතේ ඍණ 6b. 6ක් එළියට ගත්තාම a ඍණ b බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 3යි. 3 වාරයක් a ඍණ b cos 3 වාරයක් a ඍණ b. යට ප්‍රකාශනයේ 4i a ඍණ 2i b ට ආපහු 4i b ඍණ 2i අර විදිහටම එකතු කරලා දෙකෙන් බෙදුවාම එන්නේ ආපහු අර වගේම a ධන b. අඩු කරාම අර විදිහටම 6i a ඍණ 3i a ඍණ b 3i a ඍණ b උඩ එකමනේ කොහොමද එතකොට සමාන පද කැපෙනවා දෙකට දෙක cos 3 වාරයක් a ඍණ b cos 3 වාරයක් a ඍණ b එහෙමම කැපුණා sin a ධන b බෙදීම cos a ධන b කෝණ සමානයි එහෙනම් ඒ කියන්නේ tan a ධන b 34 නේ 34 sin a ධන sin 3i a ධන sin 5i a ධන sin 7i බෙදීම cos a ධන cos 3i ධන cos 5i ධන cos 7i සමානයි කියලා පෙන්නන තියෙන පුතේ tan 4i CD සූත්‍ර දාන පුතේ දැම්ම ගමන් උත්තරේ එනවා. ඔබට කැමති එකක් ගන්න පුළුවන් මේ 1යි 2යි වල ගත්තා CD දාන්න පුළුවන් 3යි 1යි 4යි දෙකට බෙදුනහම 2යි එහෙම එනවා. 7යි 5යි 12යි දෙකට බෙදුනහම 2යි එහෙමත් ගන්න පුළුවන්. නැත්නම් මේ මුල 1යි අග 1යි ගත්තොත් 1යි 7යි 8යි දෙකට බෙදුනහම 4යි. මේ දෙක ගත්තොත් 3යි 5යි 8යි ආයි දෙකට බෙදුනහම 4යි. මේ විදිහට එහෙමත් ගන්න පුළුවන්. මේ මුලයි අගයි දෙක එක ළඟට අරගෙන මේ දෙක වෙනම CD සූත්‍ර දෙකක් උඩට වැටෙනවා. යටටත් දෙකක් වැටෙනවා. බලන්න දාන්න බලන්න. එහෙනම් මුල දෙක ඔහම මේ දෙක අරකට දාමු. ඉතින් sin ධන sin කියන පුතේ වම් පැත්ත 2යි sin cos 2යි sin cos 1යි 3යි 4යි දෙකට බෙදුනහම 2යි. 1ෙන් 3ක් ඍණ 2යි දෙකට බෙදුනහම ඍණ a. මේ පළවෙනි දෙක. දෙවෙනි දෙක ගමු. sin ධන sin ආපහු 2යි sin cos 2යි sin එකතු කරා දෙකෙන් බෙදුවා 5යි 7යි 12යි දෙකට බෙදුනහම 6යි. cos
5න් 7ත් ඍණ 2යි දෙකට බෙදුනහම ඍණ 1. බෙදීම cos ධන cos කියන්නේ පුතේ 2යි cos cos. 1යි 3යි 4යි දෙකට බෙදුනහම 2යි. 1න් 3ක් ඍණ 2යි දෙකට බෙදුනහම ඍණයි. ධන cos ධන cos කියන්නේ ආපහු 2යි cos cos. 6යි 1යි එකතු කරනකොට sorry මෙතන නේ 5යි 7යි 12යි දෙකට බෙදුනහම 6යි. 5න් 7ක් ඍණ 2යි දෙකට බෙදුනහම ඍණයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ උඩ ප්‍රකාශන දෙකෙන්ම cos ඍණ a පොදුයි. උනා cos ගේ ඍණ ධන කරන්න පුළුවන් දෙකත් පොදුයි. ඒතර 2යි cos ඍණ a ඍණ ලකුණත් එක්කම උනත් කවන එළියට ගත්තොත් උඩ ප්‍රකාශනයේ පොදුයි cos ඍණ a 2යි cos ඍණ a. එතකොට මෙතන ඉතුරු වෙනවා sin 2යි. මෙතනින් ඉතුරු වෙනවා sin 6යි. ඒ සම්පූර්ණ එක බෙදීම මෙතන උනොත් 2යි cos ඍණ a පොදුයි එළියට ගත්තා. එතන වරහන් තුල ඉතුරු වෙනවා මේ cos 2යි. ධන cos 6යි. දැන් සමාන පද උඩයට කැපෙනවා cos ඍණයට cos ඍණය දෙකට 2. උඩ ඉතුරු වුණේ sin ධන sin නැවතත් cd දාන්න පුළුවන්. නැවතත් cd දාමු. උඩ sin 2යි a ධන sin 6යි තියෙන මේක කැපිලා ගියා. sin ධන sin කියන්නේ ආපහු 2යි sin cos. යට cos ධන cos කියන්නේ 2යි cos cos. එතකොට පුතේ එකතු කරා දෙකෙන් බෙදුවා 6 2යි 8 දෙකට බෙදුනම 4යි. 6න් 2න් 6ක් ඍණ 4යි දෙකට බෙදුනම ඍණ 2යි. යටත් 2යි 6යි 8යි දෙකට බෙදුනම 4යි. 2න් 6ක් ඍණ 4යි දෙකට බෙදුනම ඍණ 2යි. 2ට 2 cos ඍණ 2යි cos ඍණ 2යි සමානයි. කැපිලා ගියාම පුතේ sin 4යි බෙදීම cos 4යි කියන්නේ tan 4යි. 34 34 තමයි හැදුවේ. 37 sin a ධන sin b බෙදීම sin a ඍණ sin b සමානයි tan a ධන b බෙදීම 2 cot a ඍණ b බෙදීම 2. එහෙනම් වම් පැත්ත ප්‍රකාශනයේ cd දාන්න පුළුවන් දැක්ක ගමන්. sin ධන sin කියන්නේ පුතේ 2යි sin cos. sin ඍණ sin කියන්නේ පුතේ 2යි cos sin. එකතු කරා දෙකෙන් බෙදුවා a ධන b බෙදීම 2යි. අඩු කරා දෙකෙන් බෙදුවා a ඍණ b බෙදීම 2යි. මෙතනත් එකතු කරා දෙකෙන් බෙදුවා a ධන b බෙදීම 2යි. a ඍණ b බෙදීම 2යි. දෙකට දෙක කැපිලා යනවා. උඩ යට කෝණ සමානයි. sin a ධන b බෙදීම cos a ධන b බෙදීම 2 කියන්නේ tan a ධන b බෙදීම 2. cos බෙදීම sin කියන්නේ පුතේ cot. a ඍණ b බෙදීම 2 තමයි කෝණය. එකත් හරි. මේවා අමාරු කරන්න නෙමෙයි ළමයි. CD සූත්‍ර දාන විතරයි තියෙන්නේ. හරි. අවශ්‍ය සටහන් කරගන්න.
අපි CD සූත්‍රවල අනිත් පැත්ත අර ගුණන සූත්‍ර ටික ලිව්වද ළමයි? ප්‍රවින්දි වාහර කියන්නකෝ CD සූත්‍ර ටික අර මේ සීදන දීපදීම් දෙකෙන් සූත්‍ර ටික ලියලා අර AB වලින් එක සූත්‍රයක් ගත්තනේ ගුණන සූත්‍රය ඊටු ටික ලිව්වද කියලා අහන්නේ. ඇල්ෆා බීට ගාමා කියලා දාගෙන ගියේ මගදී ඒ ටික අරගෙන ඉවරලා අලුතෙන් ලියනවා කියලා කිව්වා ලිව්වද නැද්ද? එම් පුතේ මයික් වැඩ කරන්නේ නැද්ද? දැන් කවුරුත් කතා කරන්නේ නැති එක හරි අමානුෂිකයි. මොකද දැන් මම මෙතන ඉන්නේ තනියෙන් මේ ඩෙස්ක් ලැප් එකක් විතරයි. ඇරලා කතා කරන්නේ නැහැ. දැන් මම විතරක් කතා කරන එහෙම නීතියක් නැහැ. නෑ සර්. හරි. නෑ. හරි. හොඳයි. thank you. අපි එහෙනම් ඒක ලියලා වැඩේ පටන් ගමු. මේක කාට හරි තවමත් ලියා ගන්න ඕනේ නම් කියන්න නැත්තම් මකන්න හදන්නේ. විනාඩියක් දෙන්න විනාඩියක් එක විනාඩියක් ටක් ගාලා ලියා ගන්න. හරිනේ. මකන්න එපා නම් අපි උත්සාහ හරි මොනවා හරි කළොත් කියන්න. හරි. එහෙනම් ඉක්මනට ලියන්න. ලියාගෙන ඉවරලා අතපත් දාන්න. right. එහෙනම් පුතේ ගුණන සූත්‍ර අපි එක ගුණන සූත්‍රයක් එතනදිම ගත්තා. ඊට පස්සේ අපි ගත්තේ නැහැ දෙක පැටලෙන නිසා කොහොමද ගුණන සූත්‍ර පස්සේ ගන්නෙ. නමුත් එතනම ගුණන සූත්‍ර තියෙනවා කියන එක මම පෙන්නන්න ඒක අරගත්තා. දැන් නැවතත් අපි ගුණන සූත්‍රයක නැවත ලියාගමු. ගුණන සූත්‍ර ලැබෙන්නේ පුතේ අර අපි CD සූත්‍ර ගොඩනගන්න යන අවස්ථාවේදී sin ගේ cos ගේ දෙන්නගේ a ධන b සූත්‍ර ගොඩ නැගුවානේ. a ධන b සූත්‍ර භාවිතා කරානේ. භාවිතා කරලා මේ දෙක එකතු කරලා නව සූත්‍රයක් ගොඩනගා ගත්තානේ. අන්න එතනින්ම තමයි හැදිලා තියෙන්නේ. එතන ඔයගලන්ට මතක ඇති ඇල්ෆා කියලා සූත්‍රයක් දාලා ඇති. ඒ ඇල්ෆා කියන සූත්‍රයේ තියෙනවා ගුණන සූත්‍රය. ඔයගොල්ලෝ නැවතත් ගුණන සූත්‍ර කියලා මාතෘකාවක් ලියා ගමුනේ. ගුණන සූත්‍ර පළවෙනි එක තමයි පුතේ ඔයගොල්ලන්ට මතක නම් අපි අර sin a ධන b sin a ඍණ b එකතු කරාම අපිට ආවා sin a ධන b ධන මේක තියෙන ඔයගොල්ලන්ගේ පොතේ sin a ඍණ b කියලා. මේකට ආපු උත්තරේ දෙගුණයක් sin a cos b කියලා. මෙන්න මෙතන තියෙන දරුවනේ ගුණිතයක්. එයා උක්ත කරගෙන අපි ඒක ලිව්වා. ඒක උක්ත කරගත්තොත් අපිට ලියන්න පුළුවන් sin a cos b කියන්නේ sin a cos b කියන්නේ ගුණිතයක්. මේක සමානයි
මේ දෙක මෙහෙට ගෙනිච්චාම භාගයයි මේ දෙක එනවා. එතකොට ඒක තමයි පළවෙනි ගුණන සූත්‍රය අපි මේකට අරගෙන තියෙන එක. එහෙනම් පළවෙනි එක sin A cos B සමානයි භාගය එනවා අනිත් පැත්තට. හරියට අර CD සූත්‍රවල ප්‍රතිවිරුද්ධ දිශාව වගේ ඒකම තමයි. එතකොට එන්න පුතේ sin A ධන B ධන sin A ඍණ B කියලා. මෙතන වෙන්නේ පුතේ ත්‍රිකෝණමිතික ශ්‍රිත දෙකක එකතුවක් ගුණිතයක් එකතුවක් විදිහට ප්‍රසාරණය කරනවා. CD සූත්‍රවල උනේ ඒකේ අනිත් පැත්ත ත්‍රිකෝණමිතික ශ්‍රිත දෙකක එකතුවක් පරිවර්තනය වෙනවා ගුණිතයක් විදිහට නේද? sin C ධන sin D සමාන වෙන්නේ 2යි sin cos කියන ගුණිතයට. මෙතන ඒකේ අනිත් පැත්ත. හරියටම කිව්වොත් මෙන්න මේ තියෙන සූත්‍රයට මෙන්න මේ sin ධන sin කියන කොටසට CD සූත්‍ර දැම්මොත් සුළු වෙලා මේ පැත්ත එනවා. ඒ කියන්නේ CD සූත්‍රවල රිවර්ස් එක තමයි ගුණන සූත්‍ර. CD සූත්‍රවලදී වෙන්නේ එකතුවක් ගුණිතයක් විදිහට. ගුණන සූත්‍ර කියන්නේ ඒකම අනිත් පැත්ත ගහලා වෙන්න එක. ඒ නිසා මේක කෙනෙකුට අමතක වුණත් CD සූත්‍ර දාලා අනිත් පැත්තට හදාගන්න නොලෙජ් එක තියෙනවා නම් ඒත් හොඳටම හොඳයි. එහෙනම් පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකට දාලා බලන්න. sin ධන sin කියන්නේ 2යි sin cos එකතු කරා දෙකෙන් බෙදුවා එකතු කරනකොට b කැපිලා යනවා 2යි a බෙදීම 2යි කියන්නේ a. ගුණිතයක් cos අඩු කරා දෙකෙන් බෙදුවා අඩු කරනකොට a කැපිලා ගිහිල්ලා b ධන වෙනවා 2යි b බෙදීම 2යි කියන්නේ b cos b භාගේ මෙතන එන දෙකත් එක්ක කැපිලා ගිහිල්ලා උත්තරේ එනවා. මේ විදිහටම අපිට ගන්න පුළුවන් ඕන නම් cos ගේ එකක්. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් නැහැ මෙතන තියෙන sin cos ගුණිතයක්. ඉතින් cos sin ගුණිතයක් වුණත් අපිට භාවිතයේදී මාරු කොල්ල පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම ලියනවා මෙතන එන නිසා cos A sin B වුණොත් එන්නේ භාගයයි sin A ධන B ඍණ sin A ඍණ B අරකෙම ඍණ අවස්ථාව. මේක අත්‍යවශ්‍ය නෑ. නමුත් මොකද මේක තියෙන කෙනාට මේක ඕනේ නෑ. මේකෙම ආපු එක මාරු කරගත්තාම හරියනේ. මේකට CD දාලා බලන්න ඒත් එනවා sin ඍණ sin කියන පුතේ 2යි cos sin එකතු කරා දෙකෙන් බෙදුවාම a එනවා අඩු කරා දෙකෙන් බෙදුවාම b එනවා දෙක නිසා භාගෙත් එක්ක කැපිලා ගිහිල්ලා මේක එනවා ඊළඟ එක වැදගත් මේක cos a cos b cos ශ්‍රිත දෙකක ගුණිතය ඒක සමාන වෙනවා පුතේ භාගය වතාවක් cos a ධන b ධන cos a ඍණ b මේකට CD සූත්‍ර දාලා බලන්න අනිත් පැත්තට මේක එනවා. ඊට පස්සේ පුතේ cos sin sin A sin B. පුතේ මේක සමාන වෙනවා භාග්‍ය වතාවක්. මෙන්න මෙතන වැදගත්. මේ තුනම එකම රටාවක් පේනවා. පළවෙනි අවස්ථාවේදී කෝණ දෙක එකතු වුණා, දෙවෙනි අවස්ථාවේදී කෝණ දෙක අඩු වුණා. මෙතන ධන ඍණ මතක තියාගන්න ඕනේ. දැන් මේකෙදි පළවෙනි අවස්ථාවේදී කෝණ දෙක අඩු වෙනවා. cos A ඍණ B ඍණ cos A ධන B මාරු වෙලා ඉන්නේ. CD සූත්‍රවලත් cos ඍණ cos ගේ පොඩි අවුලක් තිබ්බනේ දරුවනේ. ඒ වගේම ඒ අවුල තමයි අනිත් පැත්තට මේන්නේ. මේකට CD දාලා බලන්න මේක හැදෙනවා. cos ඍණ cos කියන්නේ 2යි sin sin දෙක කැපිලා ගිහලා sin sin හරි. පළවෙනි එක එකතු කරා දෙකෙන් බෙදුණා B කැපිලා ගිහිල්ලා 2යි A බෙදීම 2යි කියන්නේ A. අඩු කරා දෙකෙන් බෙදෙනකොට පුතේ A කැපිලා ගිහිල්ලා B එකතු වෙලා BB 2යි B බෙදීම 2යි කියලා කියන්නේ B හැදෙනවා. ඒතර මේකට හරියනවා. රටාව බලන්න ගුණන සූත්‍රات මතක තියෙන්න ඕනේ. sin cos තිබ්බොත් sin ධන sin. ඉතින් cos sin තිබ්බොත් sin ඍණ sin කියලා එන්නේ. හැබැයි ඒකම ඕනෙත් නැහැ කියලා මම කිව්වා. පස්සේ තේරෙව වලට. cos cos ගුණිතයක් තිබ්බොත් cos ධන cos භාගයක් ඉස්සරහට තියෙනවා හැම එකේම. sin sin තිබ්බොත් cos ඍණ cos හැබැයි මුලදී අඩු වෙලා පස්සේ එකතු වෙන්නේ. ඉක්මනින් ලියා ගන්න අපි පොඩි ගානක් හදමු 38 වෙනි ගාන. 38 වෙනි ගාන උත්සාහ කරන්න ළමයි මේක ලියාගෙන ඉවරයි. අනිත් අය ඉක්මනින් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා අත උස්සන්න.
38 වෙනි ගාන මේ දැනුම භාවිතා කරලා හදන්න යන්නේ. ඔන්න බලන්න 38 වෙනි ගාන. කොහොම තියෙද? දැන් ඔය අතර ලියා ගන්නත් පුළුවන් රවින්ද තව චුට්ටකින් මකන්නේ. 38 38 වෙනි ගානේ තියෙන්නේ sin θ බෙදීම 2 sin 7i θ බෙදීම 2 පේනවා ගුණිතයක් කියලා. sin θ බෙදීම 2 ගුණිතය sin 7i θ sorry මෙතන කෝණය බෙදලා තියෙන්නේ 7i θ බෙදීම 2 ධන sin 3i θ බෙදීම 2 ආපහු sin 11i θ බෙදීම 2 සමානයි කියලා පෙන්වන්න ඕනත් sin 2i θ sin 5i θ දැන් බලන්න වම් පැත්තේ ප්‍රකාශනයේ ගුණිත දෙකක එකතුවක් තියෙන්නේ CD දාන්න බෑනේ ගුණිත තියෙනකොට මේ දෙකේ පොදු ප්‍රකාශනයක් තිබ්බනම් එළියට ගන්න තිබුණා එහෙම එකක් නැහැ එහෙනම් මෙතන ගුණිතයක් වෙලාවට මෙන්න මේ කියන ගුණිත වලින් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන sin නම් මෙතනත් sin මොකක්ද එන්නේ භාගයේ වතාවක් cos ඍණ cos එකතු කරා අඩු කරා හැබැයි මේ වෙලාවේදී අඩු කරා එකතු වුණා එහෙමයි එන්නේ එහෙනම් sin ධන sin වෙනකොට එන්නේ භාගයේ වතාවක් cos මුලින් අඩු වෙනවා මේකෙන් මේක θ බෙදීම දෙක මේ θ බෙදීම දෙක අඩු කිරීම 7i θ බෙදීම දෙක කියන්නේ පුතේ θ ඍණ 7i θ කියන්නේ ඍණ 6i θ බෙදීම දෙක ඒ කියන්නේ පුතේ ඍණ 3i θ ඍණ cos a ධන b එකතු කරනවා බෙදීම දෙකක් බෙදීම දෙකක් තිබ්බනේ මෙතන මේ කෝණයේ බෙදීම දෙකක් තිබ්බ හින්දායි බෙදීම දෙක උනේ එකතු කරනකොට θ බෙදීම දෙක ධන 7i θ බෙදීම දෙක එතකොට 7 1යි 8යි 8 දෙකෙන් බෙදුනවා 4යි එතන බෙදෙන්නේ දෙකෙන් මේ කෝණය තුල දෙකක් තිබුණු නිසා නැත්තම් මේ සූත්‍රයේ බෙදීම දෙකක් නැහැ 4i θ ඔන්න පළවෙනි වරහන ඒකට එකතු වෙන්න ඕනේ මම මේ වම් පැත්ත ලියාගෙන යන්නේ ආපහු sin ගුණිතයක් ආපහු එහෙනම් භාගයේ වතාවක් cos ඍණ cos මුලින් අඩු කරන්න ඕනේ අඩු කරනකොට 3i θ බෙදීම 2 ඍණ 11i θ බෙදීම 2 කියන්නේ 3i 11i ඍණ 8i දෙකට බෙදුනහම ඍණ 4i ඍණ cos කෝණ දෙක එකතුව 3i 11i 14i දෙකට බෙදුනහම 7i ඔන්න හරි දැන් බලන්න කැපිලා යනවාද කියලා මෙතන අන්න කැපිලා යනවා වගේ නේද මෙන්න මෙතන cos අපි ඒවා ලියමු ඇදලා ලියමු මෙතන තියෙනවා භාගයයි cos 3i θ ඍණ අතහැරලා දාමු හැමෝගෙම ඍණ cos ගේ විතරයි අතහරින්න පුළුවන් sin ගේ අතහරින්න බෑනේ cos ගේ ඇතුලේ තියෙන ඍණ අතහැරියා ඍණ භාගයයි cos 4i θ ඉතින් මේ එළියේ තියෙන ඍණ අතහරින්න බෑ පුතෝ හොඳේ cos ගේ කෝණය ඇතුලේ ඍණ තිබ්බොත් තමයි අතහරින්න පුළුවන් ඊට පස්සේ භාගයයි cos 4i θ අන්න කෝණය ඇතුලේ ඍණ අතහැරියා මෙතන ඍණ භාගයයි cos 7i θ දැන් භාගයයි cos 4i θ පද දෙක කැපෙනවනේ පුතේ මේ අයි ධන ඍණනේ ඉස්සරහා එතකොට ඉතුරු උනේ භාගය අපි එළියට ගමු cos 3i θ ඍණ cos 7i θ මේ දෙකෙන් භාගය එළියට ආවා cos 3i θ ඍණ cos 7i θ දැන් cos ඍණ cos කියන්නේ අන්න එකතුවක් ආකලනයක් විදිහට තියෙන්නේ එහෙනම් දාන්න පුළුවන් අරයා කවුද CD සූත්‍ර මොකද උත්තරේ තියෙන්නේ ගුණිතයක් එහෙනම් cos ඍණ cos කියන්නේ 2යි sin භාගය එළියේ ඒතර මේක ඇතුලේ ගුණ වෙද්දි මේකට එනවා දෙවාරයක් sin එකතු කරා දෙකෙන් බෙදුණා 7යි 3යි 10යි දෙකට බෙදුනහම 5යි θ අඩු කරා දෙකෙන් බෙදුණා හැබැයි අඩු කරන්නේ පස්සෙන් ඉස්සරහා මේ වෙලාවේදී විතරක් කියලා මතක තියෙන්න ඕනේ 7න් 3ක් 4යි දෙකට බෙදුනහම 2යි θ එතකොට භාගයට දෙක කැපිලා යනවා
sin 5ට sin 2ට තමයි දකුණු පැත්තේ තියෙන්නේ. ඒක මාරු කරලා ලියලා තියෙන්නේ. අපි ඒක මාරු කරලා ලියමු. right ලියා ගන්න ඉක්මනින්. ලියන්න වැඩි වෙලා ගන්න එපා පුතේ. පරපර ගාලා ලියාගෙන යන්න. මේකෙන් ලියන්න. හැබැයි වරද්දලා ලියන්න එපා. හරියට ලියන්න. සර් ඔව් කියන්න පුතේ. සර්ට පොඩ්ඩක් මේක zoom කරන්න බැරිද? zoom කරන්න බෑ පුතේ ඔක. උඩම ටික නිකන් quality මදි වගේ පොඩ්ඩක් සර් කියන්නකෝ උඩම පේලි. උඩම තියෙන පුතේ ගාන sin ඔය 38 වෙනි ගාන ටියුට් එකේ තියෙන ඒක තමයි උඩම පේලිය තියෙන්නේ. sin θ නෑ ඊට පස්සේ LHS භාගයයි cos භාගයයි cos ඍණ 3යි θ ඍණ cos 4යි θ ධන භාගයයි cos ඍණ 4යි θ ඍණ cos 7යි θ. දැන් ඒකට හරි සර් දාන්න පුළුවන්. ඉතින් ටික බලන්න සර්. හරි. එතකොට ඔන්න බහුගුණ කෝණ සූත්‍රය යටතේ පළවෙනි සූත්‍රය අපි ලැබුණේ භාග කෝණ සූත්‍ර කියලා යාට කියනවා. එහෙම නැත්නම් 2θ සූත්‍ර කියලා කියන්න පුළුවන්. ඒකේ අදහස තමයි පුතේ මේ පැත්තේ තියෙන කෝණේ හරි අඩක් දකුණු පැත්තේ ලැබෙනවා. එතකොට මේ පැත්තේ sin 2θ සමානයි 2 sin 2θ ගේ භාගනේ θ cos θ. එතකොට මෙතන sin විතරයි මේ පැත්තේ sin cos දෙකමත් එනවා. ඒක හරි ලස්සන සූත්‍රයක් sin ට ලැබෙන භාග කෝණ සූත්‍රය නැත්තම් sin ගේ අර්ධ කෝණ. එතකොට ඒ අනුව ඒ රටාවටම අපිට මෙන්න මේ වගේ ඕන තරම් ලියන්න පුළුවන්. sin 4x කියන්නේ එහෙනම් 2 sin 4 භාගේ 2x cos 2x එකකුත් එන්න ඕන. එතකොට sin 7x කියන්නේ 2 sin 7 බෙදීම 2x cos 7 බෙදීම 2x. එහෙනම් sin θ කියන්නේ 2 sin θ බෙදීම 2 cos θ බෙදීම 2 කෝණේ විතරයි වෙනස් වෙන්නේ. මෙයාගේ භාගෙමයි මේ පැත්තේ තියෙන්න ඕනේ. මේ දෙකේ ඉලක්කම එහෙම නැති වෙන්නේ නැහැ. right අපි ඊළඟට යමු පුතේ. මේ වගේම cos ටත් සූත්‍රයක් ගන්න. cos ගෙත් a ධන b ගේ සූත්‍රයක් අපි ළඟ තියෙනවනේ. එයාගෙන් තමයි ගන්නෙ. එහෙනම් පුතේ cos a ධන b සමානයි cos a ධන b සමානයි මේ බලන්න මේක ප්‍රසාරණය අපි කරා කලින්. එතකොට එන පුතේ cos a cos b ධන වෙනකොට cos ගේ ලක්ෂණයක් තියෙනවා එන්නේ ඍණ මෙතන මැද. ඍණ sin a sin b sin a sin b. දැන් අර විදිහටම අපි ab දෙන්න සමානයි කියලා අරගෙන a සමානයි b එයාට වෙන අකුරක් ගන්න පුතේ θ. දැන් ඒ ටික ආදේශ කරනවා මේ ප්‍රකාශනයේට. එතකොට අපිට ලැබෙනවා පුතේ cos a ධන b කියන්නේ θ ධන θ. a b දෙන්නම θ වුණා. සමානයි. මෙතනත් cos a වෙනන් θ b කියන්නේ θ. ඍණ sin a වෙනුවට θ
sin b වෙනුවටත් θ. දැන් එහෙනම් මෙතන cos 2යි θ සමානයි cos θ කියන්නේ පුතේ cos වර්ගයේ θ. ඍණ sin θ කියන්නේ පුතේ sin වර්ගයේ θ. එහෙනම් මෙන්න සූත්‍රය cos 2යි θ සමානයි cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ. දැන් මේ සූත්‍රයේම cos 2යි θ ගේ 아무තු ලක්ෂණයක් තියෙනවා අපිට වර්ග ලැබෙන නිසා මෙයාගෙන් තව ලස්සන දෙන්නෙක් හදා ගන්න පුළුවන් අතිශය වැදගත් සූත්‍ර දෙකක් ඒ දෙක මේකටත් වඩා. අපි මේ සූත්‍රයටම ගන්නවා මෙන්න මෙහෙම මේ බලන්න cos වර්ගය කියන්නේ අපි දන්න කියන සූත්‍රයක් cos වර්ගයේ වෙනුවට අපිට ලියන්න පුළුවන් 1 ඍණ sin වර්ගය කියලා පුතේ පයිතගරස් සර්වසාම්‍යදී අපි කරා. ව්‍යුත්පන්න ආකාරයක් හැටියට. ඒතර cos වර්ගය කියන්නේ 1 ඍණ sin වර්ගය නිසා මේකට ආදේශ කරොත් නිසා අපිට ලැබෙනවා නැවතත් cos 2යි θ සමානයි cos 2යි θ සමානයි cos වර්ගය වෙනුවට ලියනවා පුතේ 1 ඍණ sin වර්ගයේ θ ඍණ sin වර්ගයක් තව තියෙනවා. එතකොට මෙන්න අපිට ලැබෙනවා cos 2යි θ සමානයි 1 ඍණ මේ වගේ දබලක් ඒ කියන්නේ 2යි sin වර්ගයේ θ කියලා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. මේ වගේම තව සූත්‍රයක් කියනවා හේතුව cos වර්ගයට 1 ඍණ sin වර්ගය දැම්මා වගේම sin වර්ගය තියෙන තැනට 1 ඍණ cos වර්ගය කියලා දාන්නත් තිබුණානේ. එහෙනම් එහෙම ආදේශ කරොත් එහෙනම් මෙන්න sin වර්ගය θ සමානයි 1 ඍණ cos වර්ගය θ නිසා ඒක ආදේශ කරනවා අපේ මෙන්න මේ මූලික cos 2යි θ ගේ සූත්‍රයට. එතකොට අපිට ලැබෙනවා cos 2ක් θ සමානයි cos වර්ගය එහෙමම ඉතිරි කරනවා cos වර්ගය θ ඍණ sin වර්ගයේ තිබ්බ තැනට විතරක් දානවා 1 ඍණ cos වර්ගය කියලා. දැන් වරහන් ඉවත් කරලා සුළු කරොත් cos වර්ගය θ ඍණ 1 ඍණයි ඍණයි ධන ආයි cos වර්ගය θ. cos වර්ගයේ θ පද දෙකයි ඒ අනුව අපිට ලැබෙනවා පුතේ 2යි cos වර්ගය θ ඍණ 1 2යි cos වර්ගයේ θ ඍණ 1 මේ පැත්තේ cos 2යි θ මේක අපිට ලැබෙන අනිත් සූත්‍රය. එතකොට බලන්න cos 2යි θට සූත්‍ර එකක් නෙවෙයි පුතේ තුනක් ආවා. sin 2යි θට අපිට එක සූත්‍රයක් තිබ්බේ 2යි sin θ cos θ. හැබැයි cos 2යි θට මෙන්න ලස්සන සූත්‍ර තුනක් ආවා. මේක මූලික සූත්‍රය. ඒකට අර දෙක ආදේශ කළා තව දෙකක් ගත්තා. මේ දෙක ඉතා වැදගත්. බලන්න මේකේ cos ලැබෙන්නේ cos ගේ දෙගුණය මේකේ θ ගෙන් ලැබෙනවා. හැබැයි sin ගෙන් උත්තර එන්නේ වර්ගයක් තියෙනවා. මේ මැදට එකකුත් තියෙනවා. මේ එක එහෙම වැදගත් වෙයි අපිට පස්සේ සර්වසාම්‍ය සාධනයේදී. මෙතන බලන්න cos ගෙන් උත්තරේ මේ දෙක හරිය අපූර්ව රටාවකට තියෙන 1 ඍණ 2යි sin වර්ග මේක 2යි cos වර්ග ඍණ. ඉතින් එකක් මතක තියාගත්තම අනිත් එක්කන මතක තියාගන්නත් පුළුවන් වෙනවා. රයිට්. අපි එහෙනම් ඉක්මනට ඔය ටික ලියාගමු. මේකෙත් අපිට ව්‍යුත්පන්නාකාරක දෙයක් ගමු. සෝරි ව්‍යුත්පන්නාකාර නෙවෙයි මේක යෙදීම අඳුන ගන්න. මේ බලන්න උදාහරණ හැටියට cos 4x පළවෙනි එක්කිනාට දැම්මොත් cos 4x කියන්නේ cos වර්ගයේ x 2x නේ ඍණ sin වර්ගය 2x හේතුව අතර තියෙන කෝණයෙන් හරි අඩක් මේ පැත්තේ ඉතුරු වෙන්න ඕන. කෝණේ 2x බවට පත් වෙනවා. අපි මේකම ගත්තොත් මේකම අපිට ලියන්න පුළුවන් ඕනනම් 1 ඍණ 2යි sin වර්ගය එතනත් එන්නේ 2x. ඒ sin වර්ගයේ අරගෙන 2x ට ආපහු ඕනනම් දාලා x ගෙන් හදන්නත් එයා පුළුවන්. එච්චර ඕනේ නැහැ මේක තිබ්බනම් හොඳයි. මේකම ඕනනම් ලියන්න පුළුවන්. ඒ 2යි cos වර්ගය එතනත් 2x ඍණ 1 කියලා. එකම අවස්ථාව සූත්‍ර තුනටම ගත්තා. එහා පැත්තේ කොනේ එක පේන්නේ නැහැ තමයි මම කියන්නම් ලියද්දි. cos 4x ලියන්න පුළුවන් අපිට cos වර්ගය ඍණ sin වර්ගය. හැබැයි 4x තියෙනකොට 2x 2x කියලා එන්නේ. ඒකම අපිට ලියන්න තිබුණා ඕනනම් 1 ඍණ 2යි sin වර්ගය කියලා. හැබැයි එතකොට 4x තියෙනකොට අතන යාගෙන් භාගේ 2x එන්නේ. ඒකම ලියන්න තිබ්බා 2යි cos වර්ගය 2x ඍණ 1 කියලා. එහෙමත් ගන්න පුළුවන්.
ඊළඟට තව එකක් අපි ගමු cos θ කොහොමද ලියන්න පුළුවන්? cos θ ලියන්න පුළුවන් පුතේ cos වර්ගය මෙතන තියෙන කෝණයෙන් භාගයක් මේ පැත්තේ තියෙන නිසා cos වර්ගය θ බෙදීම 2 කෝණය ඍණ sin වර්ගය θ බෙදීම 2 කෝණය. ඒකම ලියන්න පුළුවන් අර දෙකෙනුත්. එතකොට අපිට ඕනනම් ගන්න පුළුවන් 1 ඍණ 2යි sin වර්ගය. එතකොට පුතේ එන්නේ θ බෙදීම 2යි. ඒ වගේම අපිට ඒක ගන්න පුළුවන් 2යි cos වර්ගය θ බෙදීම 2 ඍණ 1. අනිත් තැන් වෙනස් වෙන්නේ නෑ පුතේ. වෙනස් වෙන්නේ කෝණේ තියෙන තැන් දෙක විතරයි. හොඳයි ලියා ගන්න මේ හරිය බඳු වෙලා පේන්නේ නැත්නම් කියන්න මම කියන්නම්. right ලියා ගමු ඔය ටික. සර් හ්ම් ඔය අන්තිම එකේ cos θ සමානයි cos වර්ග q cos වර්ග θ බෙදීම 2 ඍණ 2යි θ තියෙන සර් 2යි x නේ මොකද්ද? අන්තිම පොලිමේ ඔව් cos θ cos θ සමානයි cos වර්ගය θ බෙදීම 2 ඍණ sin වර්ගය θ බෙදීම 2. දැන් මේ රූපිතයට අනුව ඔයාලට ඒක හිතා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. හැමතිස්සෙම මෙතන තියෙන එක්කිනාගෙන් අඩක්නේ අනිත් පැත්තේ. එතකොට cos 2යි θ කියන්නේ ඒක තේරුණා නම් මේක ඕනේ නැහැ ලියන්න. හරි සර් cos 2යි θ කියන්නේ cos වර්ග ඍණ sin වර්ගයනේ ස්ට්‍රක්චර් එක. cos ගේ කෝණය එන්නේ භාගයෙන් එනවනම් cos වර්ග ඍණ sin වර්ගය. එතකොට මෙතන මලක් තිබ්බොත් මෙතන එන්න ඕන මලෙන් භාගෙ. එහෙනම් මෙතන තියෙන θ නම් මෙතන එන්න ඕන θ බෙදීම 2 කෝණයට විතරයි. මේ මුළු එක බෙදීම 2 නෙවෙයි පුතේ. මෙහෙම ගත්තොත් කවුරු හරි cos වර්ගයේ θ බෙදීම මෙහෙම cos වර්ගයේ θ බෙදීම මෙහෙම බෙදීම 2 ගත්තොත් වැරදි. ඒක නෙමෙයි මේ කියන්නේ. cos ගේ වර්ගය ඇතුලේ කෝණය අඩක් වෙනවා. මෙතන අංශක 30 නම් මෙතන 15යි. මෙතන අංශක 40 නම් මෙතන අංශක 20යි. එයාගේ වර්ගය එනවා. එහෙමයි තියෙන්නේ. මම අන්තිම පෙළේ කියනවා මේ මාස්ටර් පේන්නේ නැති නිසා cos θ සමානයි cos වර්ගයේ θ බෙදීම 2 ඍණ sin වර්ගයේ θ බෙදීම 2. ඒකම සමානයි. ඇයි එයාට සූත්‍ර තුනක් තිබුණනේ. ඒ තුනම තමයි මම එකට දාලා තියෙන්නේ. ඒකම සමානයි 1 ඍණ 2යි sin වර්ගය. එතකොට එතනත් එන්නේ θ බෙදීම 2. ඒ හරිය පේන්නේ නැහැ තමයි. ඊට පස්සේ සමානයි ඒකම මේ අනිත් සූත්‍ර ක්‍රමයට ගත්තොත් 2යි cos වර්ගය θ බෙදීම 2 ඍණ 1. ඒකෝන හරිය පේන අඩුයි ටිකක්. හරි සර් thank you ඊට උඩ ප්‍රකාශනයේ තියෙන්නේත් එහෙමයි cos 4x සමානයි cos වර්ග 2x sin වර්ග 2x. ඒක ආයි සමානයි 1 ඍණ 2යි sin වර්ග 2x ආයි සමානයි 2යි cos වර්ග 2x ඍණ 1. ඒ හරිය දැන් පේනවා අඩුයි. right අපි යමු එතනින් එහාට මේ ඒ සූත්‍ර ටිකම එයාගේ අනිත් පැත්තට හිතන්න ඉගෙන ගන්න ඕනේ පුතේ. නැත්තම් සූත්‍ර කටපාඩම් කරලා කිව්වයි කියලා ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. මම හැමදාම කියන කතාව. ඒ නිසා මේ සූත්‍රවල ව්‍යුත්පන්න හැඩ ඔළුවේ තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම අපි ඒව නැවත සාකච්ඡා කරගමු. දැන් මේ සූත්‍ර ලබාගත් ආකාරය කරේ මේවා ගණන් වලට එනවා මේක ලබා ගන්න කියලා. එතකොට ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ සූත්‍රේ ඔය මම දැන් a සමානයි b සමානයි t කියලා එදෙන b සූත්‍ර පාවිච්චි කරලා ගත්ත ක්‍රමය හරියට සරලයිනේ. දැම්ම ගමන් පට ගාලා හැදිලා එනවනේ. එහෙම හදලා දැන් පොත් ගෙදරදී මේ මම පාඩම් කරාට පස්සේ නැවත කොළ ටිකක් අරන් ওই ටික තනියෙන් කරලා බලන්න ඕන. තනියෙන්. විභාගෙදී ඔබ තනි වෙනවා. මම නෑ. විභාගෙදී ඔබට පොතක් නෑ. ඒ නිසා ඔබට විභාගෙදී ඔය වැඩේ තනියෙන් කරන්න වෙනවා. මේ ගත්ත සූත්‍රය ගන්න වෙනවා සමහරවිට. එතකොට ගන්න අනේ මට ආවොත් කියලා බලලා හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? නිකන් පාඩමට ඇවිල්ලා විතරක් වැඩක් නෑ ළමයි. හැමදිනාටම කියන්නේ මේ එන ළමයි හරි කරන දේ හරියට කරන්න. ඒ එදා කරපු ටික එදාම කොහොම හරි කරලා ඔළුව ඇතුළටම දාගන්න. මම කියන එක නිකන් දැන් අපි පන්ති වල අපි දන්නවා අපි වුණත් එහෙම සමහර එහෙම තමයි. උගන්වනකොට ඔය ඉතින් උගන්වනකො පස්සේ මම අල්ලගන්න ඕක කියලා තමන් ඒකට අවධානය එන්නේ නැහැ. හරි? තමන්ගේ ඔළුවේ වෙන එකක් වැඩ කරන්නේ. එතකොට thumbs up එකක් දාන්න කිව්වම දානවා thumbs up එක. දාන්නේ තේරිලා නෙමෙයි.
ඒක මන් දාන්න සමහරලාවට වේරෙන්න තමසත්පයක් දාන කියන එක ඇහෙනවනේ. එතකොට මේකේ උසස් පෙළ ගණිතය කියන්නේ හදාරන්න ඕනම් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. හරි හොඳට බැහැලා වැඩේ කරන්න ඕන ළමයි. හරි මොලේ තියෙන ඕගොල්ලන්ට කරගන්න හොඳටම. ඒ වැඩේ කරගන්න ඕගොල්ලන්ගේ අවධානය තදට දෙන්න ඕන. දීලා කරලා බලන්න ෂෝක් හොඳට තේරෙනවා. එහෙම තේරෙන ඉඳන් මැත්ස් කරන්න ආවේ නේ ඔලෙල් කරලා. ඉතින් අපරාධේ පස්සට දැම්මොත් පුතෝ වැඩේ ඉවරටම ඉවරයි. පස්සට දැම්මොත් ලෝඩ් වෙන හෝ ගාලා ටියුට් එකක ගණන් හදන්න නැතුව තියන්න පස්සේ හදන්න කියලා. ඊළඟ දවසේ හදන්න කොහොමද? ඊළඟ දවසේ තව ගණන් ලෝඩ් එකක් හම්බ වෙනවා. ඊළඟ කෙමිස්ට්‍රි P6 ඔක්කොම එක කවදාකවත් ඉතුරු කරපු එකක් ආයෙ පස්සට ගිහිල්ලා හදන්න බෑ. ජීවිතේ හැම දෙයක්මත් එහෙමයි. මේක විශේෂයෙන් මෙහෙමයි. ලෝඩ් වුණොත් එන්න ලෝඩ් වෙනවා. එක ඕවරයක ලකුණු අඩුවෙන් ගැහුවොත් ඊළඟ ඕවරේ තව වැඩි වෙනවනේ. එන්න ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඔබ A-level මුළු ජීවිතේම ඇනෙන්න ගන්නවා ඊට පස්සේ. ඒ නිසා යකා ගැහුවත් කාගෙන කොහොම හරි එදා දවසෙන් හැමදාම ඒ ගේම ගහගෙන යන්න ඕන. දවසේ වැඩ ටික ඉවර කරගෙනම යන්න ඕන. එහෙම කරන්න හැමෝටම බෑ. එහෙම හැමෝටම බැරි නිසා තමයි හැමෝටම යුනිවර්සිටි යන්න බැරි. එහෙම පුළුවන් අයට තමයි යුනිවර්සිටි යන්න පුළුවන් වෙන්නේ. ඔබත් එහෙම පුළුවන් කෙනෙක් කරගන්න. හරි. ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හැමෝටම කරන්න බෑ. මොලේ විතරක් තිබ්බටත් බෑ. හරි කැපවීම ඌමනාව උනන්දුව තියෙන්න ඕනේ. ඒතර වාසනාවත් එක්ක තමයි වෙන වැත්තේ මං හිතන්නේ. මම දන්නේ නැහැ මොකක් හින්දාද කියලා. සමහර ළමයිට දක්ෂතාවය තියෙනවා කරන්නේ නැහැ ඉතින්. හරි. ඉතින් අපි ඕක දන්න හින්දා අපිත් ඔතන ඉඳලා ආපු හින්දායි මේ කියන්නේ. බහැලා වැඩේ කරගත්තොත් වැඩේ ගොඩ. දැන් ඔන්න බලන්න මේ උගන්වනකොට අපි ඒක නිසා නිකක් මහන්සි වෙලා මේක නැවත කියලා ආයෙත් ටිකක් තදට කියලා උගන්වන්නේ. මේක අරගන්න අපරාධ නැත්තම් ඉතින් මේ කියන එක ආයෙ හම්බ වෙන්නේ නැහැ. දැන් අර අපි මුලින්ම ගත්ත sin 2t සූත්‍රයේ අපි අනිත් පැත්තට ගන්න පුළුවන්ද කියලා බලමු. අනිත් පැත්තට කියන්නේ හිතන්න අනිත් පැත්තට කියලා. මේක දැන් මම මේ උගන්වන්න ගන්නේ මේ උගන්වන්නේ. ඔබට ගණන් හදන්න බැරි වෙනවා මෙහෙම සූත්‍ර ටික විතරක් දැනගත්තොත්. sin 2t සමානයි පුතේ 2 sin θ cos θ නේ. දැන් මේ සූත්‍රයේම තව හැඩයක් තමයි අපේ ඔළුවට දැනෙන්න ඕනේ. කොහේ හරි ඕකේ අනිත් පැත්ත තිබුණොත් ඒ කියන්නේ දරුවනේ sin θ cos θ තිබුණොත් කොහේ හරි මේකෙන් ඔන්න ලැබෙන ආකාරය මෙන්න මේ sin θ cos θ තිබුණොත් එයාව අපිට පුළුවන් නේද උක්ත කරගන්න. එයා වෙනුවට දාන්න පුළුවන් මේක දෙකෙන් බෙදලා sin 2t බෙදීම දෙක නැත්නම් මේක ලියන්න පුළුවන් භාගයයි කියන්නේ sin θ cos θ කියන එක. ඒ කියන්නේ sin cos ගේ ගුණිතය සමානයි භාගයක් sin 2t කියලා හිතා ගන්න. කටපාඩමක් කරගන්න එපා. මේක එන්නේ මෙතන ඉස්සරහට භාගයක් දාලා දෙකක් දානවා. කැපිලා ගියාම එකයිනේ. මේ තිබ්බ sin θ cos θ. දැන් 2 sin cos කියන්නේ sin 2t බව ඔළුවට එන්න ඕනේ. ඒ නිසා තමයි මේ උත්තරේ එන්නේ. ඔන්න ඔහොම තමන්ගේ අතේ මේ ආයුධය තියෙනවා නම් ඕන පැත්තක් හරවලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? කටපාඩමක් විදිහට තිබ්බොත් එක පැත්තට විතරයි ඒක තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඒ හරියට එයාම එන්න ඕන දාන්න. එතකොට sin 2t තිබ්බොත් එතෙන්ට 2 sin θ cos θ ළමයි දාන්න. එහෙම නෙවෙයි හරියටම ඔළුවේ තියෙනවා නම් concept එක ඕන කෝණයකට ඕක දාන්න පුළුවන්. sin 50 θ උනත් දාන්න පුළුවන්. 2 sin 25 θ cos 25 θ. sin θ cos θ තිබ්බත් අනිත් පැත්ත කරකවලා ගන්න පුළුවන් භාගයයි sin. එතකොට වෙන්නේ මේ පැත්තේ θ මේ පැත්තේ 2 θ. ඔන්න ඔහොම ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඒ වගේම පුතේ අර අපි ඉගෙන ගත්ත cos 2 θ ගේ cos 2 θ සමානයි කියලා ඉගෙන ගත්තනේ පුතේ 2 cos වර්ගයේ θ ඍණ 1. මෙන්න මෙයා ලස්සනට හදන්න පුළුවන් මෙන්න මේ cos වර්ගය උක්ත කරලා. එයා උක්ත කරගත්තොත් අපිට ලියන්න පුළුවනි cos වර්ගයේ θ සමානයි. ඒකනම් හරීම වටිනවා. ඉස්සරහා පාඩම් වලදී ත්‍රිකෝණමිතිය පාඩම විතරක් නෙවෙයි සංයුක්ත ගණිතයේ තියෙන සියලු පාඩම් වලදී මේ සූත්‍ර වැදගත් වෙනවා. ඒකයි මේ කියන්නේ. cos වර්ගයේ θ කියන්නේ මෙයා ඍණ 1 අනිත් පැත්තට ගෙනිච්චාම ධන 1යි. ඊට පස්සේ
cos වර්ගය උක්ත කරන්න තියෙන දෙකෙන් බෙදෙනවානේ. එහෙනම් තියෙන්නේ පුතේ 1 ධන cos 2යි θ බෙදීම 2යි කියලා ලස්සන ප්‍රකාශනයක් කියනවා. ඒ ප්‍රකාශනයේ පුතේ බලන්න රටාව මේ පැත්තේ තියෙන θ එතන තමයි වැදගත්ම පොයින්ට් එක තියෙන්නේ ඔළුවට ගන්න ඕන. මෙතන θ හැබැයි මෙතන 2යි θ. ඒ වගේ දෙගුණයක්. මෙතන අංශක 15 නම් මෙතෙන්ට එන්නේ අංශක 30. බලන්න මෙතන වර්ග මෙතන රේඛීයයි නේ. මෙතන වර්ග නැහැනේ. මේ පැත්තේ වර්ගයක් තියෙනවා. ඒ ඔය ලක්ෂණ අඳුන ගන්න. ඒ වගේම අපිට cos 2යි θ ගේ අනිත් එක්කෙනාගෙනුත් cos 2යි θ සමානයි 1 ඍණ 2යි sin වර්ගයේ θ කියන ප්‍රකාශනයනොත් ගන්න පුළුවන් ලස්සන එකක්. ඒ කියන්නේ sin වර්ගයේ θ උක්ත කරගන්න පුළුවන්. sin වර්ගයේ θ කියන්නේ පුතේ මේ cos 2යි θ මෙහෙට එනවා. 1 ඍණ cos 2යි θ බෙදීම 2. මේ දෙක අතරේ හරීම කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. cos වර්ගය කියන්නේ 1 ධන cos බෙදීම 2. sin වර්ගය කියන්නේ 1 ඍණ cos බෙදීම 2. හැබැයි කෝණේ ඩබල්. මේ දෙක එකට ගුණ කරොත් එහෙම වර්ග දෙකක අන්තරයක් හැදෙනවනේ. ඒකත් දකින්න ඕනේ. එහෙම આવොත් අපිට ඉස්සරහදී ඕන වෙයි. ඔය ව්‍යුත්පන්න ආකාර ලියා ගන්න. මේවා අතිශය වැදගත්. මේවා අතිශය වැදගත්. ඉක්මනින් ලියා ගන්න. හැකි ඉක්මනින් ලියන්න. වැඩි වෙලා ගන්න නැහැ මකනවා. දැන් පුතේ sin ට සූත්‍ර 1යි අපි තාම ගත්තේ cos ට සූත්‍ර 3ක් ආවා. හොඳේ sin ට 1යි cos ට 3කුයි ආවා. භාග කෝණ වලින්. ඕගොල්ලෝ ඉක්මනට ලියාගෙන ඉක්මනට වැඩේ කරොත් තව විනාඩි 5ක් තියෙනවා. tan ගේ සූත්‍ර දෙක අරගෙන ඉවර කරන්න පුළුවන්. නැත්නම් ඒක ඉතුරු වෙනවා. දැන් ළමයි මේක ලියාගන්න ඊට වඩා වෙලා දෙන්න බෑ. ඒ කියන අනිත් ලියන්න නැද්ද දන්නේ නැහැ. දැන් මේ වගේම tan ගේ සූත්‍රයක් තියෙනවා tan 2යි t. නමුත් ඒ සූත්‍රය අපි ටිකක් ඊළඟ දවසේ කරමු. මම ඊට වඩා වැදගත් කියලා හිතෙනවා මේ සූත්‍ර භාවිතයෙන් තියෙන සර්වසාම්‍ය ගණනක් හදන එක. එතකොට ඔයගලන්ට ගණන් හදන්න ඉතුරු වෙනවා. මේ ටියුට් එකේ ගණන් මම මේ ඒ පිටුව දාලා තිනවා 41 වෙනි පිටුව දක්වා 41 වෙනි ගැටලුව දක්වා. ඒතර ඒකේ 38 වෙනි ගාන වෙනකන් අද හදලා තිනවා. 39 දැන් හදනවා. 40 වෙනි ගාන හදන්න ඕගොල්ලෝ අර 38 වෙනි ගාන අපි ගුණන සූත්‍ර වලින් හැදුවේ ඒ වගේම ගානක් 39. 41 වෙනි ගානත් ඔයගොල්ලෝ හදන්න ගෙදරදී මම 39 දැන් හදනවා. ඊට අමතරව එතනින් එහාට තියෙන ගණන් ටික ඒ කියන්නේ පුතේ ඊළඟ පිටු දෙක සහ හෝ මේ සූත්‍ර භාවිතයෙන් හදන්න පුළුවන් ගණන් තියෙන පිටු ටික මම දානවා. අනේ ඔක්කොම දාන්න නැත්නම් ඔක්කොම හදන්න මේ සූත්‍ර වලින් තව සූත්‍ර කතා කරන නිසා දැන් නම් සූත්‍ර බහුතරයක් කරලා තියෙන්නේ. අපිට දැන් මෙතන සූත්‍ර 4ක් ආවා tan නැතුව. sin ගේ 1යි cos ගේ 3යි. හොඳට ඔලුවට ගන්න. ඔය තියෙන ඒවායි තියෙන රටාව ඔළුවේ හොඳට තියෙන්න ඕනේ. අර පැත්තේ එක ඉලක්කමකුත් තියෙන බව පව මතක තියෙන්න ඕනේ. ඒ අනුව මෙන්න අපිට භාවිතා කරන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ඔය සූත්‍රයේ එක පැත්තක කෝණයෙන් අඩ භාගය අනිත් පැත්තට එන හැඩේ. පැහැදිලි? එතකොට එහෙනම් 39 වෙනි ගාන බලමු. 39 sin 2යි බෙදීම 39 sin 2යි බෙදීම
එක ධන කොස් දෙකයි. එතකොටම පේන ඕගොල්ලන්ට වම් පැත්තේ දෙගුණයක් වගේ කෝණ තියෙන්නේ. එක ධන කොස් දෙකයි සමානයි දකුණු පැත්තේ දෙගුණෙම තියෙනවා නම් ඉතින් මොකුත් වෙනසක් වෙලා නැතුව එහෙමම ඇවිල්ලා තියෙන්න ඕනේ. දකුණු පැත්තේ ඒ කෝණ තියෙනවා නම් මේ දෙකයි දෙකට කැඩෙන්න ඕනේ නන්නේ. ඒක උත්තරේ tan a කියලා තියෙනවා. මේ පැත්තේ වෙලා තියෙන්නේ a. මේ පැත්තේ තියෙන්නේ 2a. පැහැදිලිද? ඒ කියන්නේ පුතේ මේ පැත්තේ තියෙන කෝණයෙන් භාග තමයි උත්තර වලට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් හරීම පැහැදිලි සරලම සරල කාරණේ මේ පැත්තේ තියෙන කෝණේ තියෙන්නේ 2a කෝණ නම්. ඒ කියන්නේ a කෝණේ දෙගුණේ නම් අවසානයේ උත්තරේ අර පැත්තට a වලින් ලැබිලා තියෙනවා නම් මේ 2a තියෙන කට්ටිය මොකක් කරන්න ඕනද? a කෝණ බවට හරවන්න ඕනේ ළමයි. මේ පැත්තේ තියෙන්නේ අඹ නම් අර පැත්තේ තියෙන්නේ කෙසෙල් නම් අඹ කෙසෙල් වලට හැරෙන්න එපා. නැත්තම් කොහොමද වෙන්නේ? එහෙනම් මේ 2a කෝණ a කෝණ වලින් ලියන්න ඕන බව තේරෙන්න ඕනේ. ඒක තමයි එහෙනම් අල්ලා ගන්න තියෙන පළවෙනි හොඳම තැන. ගානක දැක්ක ගමන් මේ වැඩේ දැක්කේ නැත්තම් අපි යන්නේ වැරදි පාර වෙනවා. එහෙනම් මෙතෙක් වෙලා තිබුණ නෑ දැන් තියෙනවා මේ අවස්ථාව. එහෙනම් වම් පැත්තෙන් පටන් ගමු. sin 2a වෙනුවට අපිට ලියන්න කෙනෙක් දැන් අතේ තියෙනවා. ඒ තමයි පුතේ 2 sin 2a ගෙන් භාගෙ මෙතන. ඒ කියන්නේ a cos a බැරිලක්වත් මෙතන a වුණා නම් මෙතන a බෙදීම 2 බෙදීම එක ධන අන බලන්න තව දැන් cos 2ට ආවහම වැඩේ තියෙන්නේ cos 2ට සූත්‍ර තුනක් තිබුණා. තුනෙන් අපි ගැලපෙන කෙනාව තෝරගන්න ඕනේ. දැන් මේ උත්තරයට යනකොට උත්තරේ තියෙන්නේ tan sin බෙදීම cos වගේ කලින් එන්නේ නැති කියලා හිතන්න තිබුණා. එතකොට මේ එක ධන කියන එකක් තියාගෙන වැඩේ කරන්න බෑ. එහෙනම් මේ ධන එක විනාශ කරන්න ඕන නැති වෙන්න ඕන. එක කපන්න හොඳ පොයින්ට් එකක් තමයි අර ආවුදේ. මොකද්ද? cos 2t ට සූත්‍රයක් තියෙනවා පුතේ 2 cos වර්ග t ට ඍණ එක කියලා තියෙනවා. ආයි 1 ඍණ 2 sin වර්ග කියලා තියෙනවා. එතන එකගේ එක සූත්‍රයක එක ඉලක්කම ධන අනිත් සූත්‍රයේ එක ඉලක්කම ඍණ. හැබැයි මෙතන තියෙන ධන ලකුණ අනුව මෙතන දාන එකේ එක ඍණ එක වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මෙතන ඍණ තිබ්බනම් මෙතන දැම්මොත් 1 ඍණ 2 sin වර්ගයේ එක ඉලක්කම ඍණ වෙනවා. මෙතන ධන තිබ්බොත් මෙතන 1 ඍණ 2 sin වර්ගයේ දැම්මොත් එක ඉලක්කම ධන. දැන් මෙතන තියෙන ධන නිසා අපි මෙතෙන්ට දාන්න මොකද්ද ඕනේ කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ගණන් ටිකක් හදද්දි මෙතෙන්ට ඕනේ පුතේ 2 cos වර්ගය a ඍණ 1. එතකොට නේ ඍණ 1යි ධන 1යි කැපෙන්නේ. හැබැයි මෙතන ලකුණ මෙන්න මෙයා ධන නැතුව ඍණ වුණා නම් මෙයා දාලා හරියන්නේ. එතකොට ඒ ඍණයි මේ ඍණයි ධන එකක් වෙනවනේ. එතකොට මේක කැපෙන්නේ. ඒ නිසා දැන් ඔන්න කැපෙනවා මේ ධන එකට මේ ඍණ එක. කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ 2 sin a cos a බෙදීම 2 cos වර්ගය a. දැන් පුතේ මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපෙනවා. මේ cos a කියන එක්කෙනෙකුට මෙතන දෙකෙන් එකක් කැපෙනවා. එතකොට උඩ ඉතුරුනේ පුතේ sin a බෙදීම යට ඉතුරුනේ cos a. sin බෙදීම cos කියන්නේ පුතේ tan a. ඒක තමයි අපිට සාධනය කරන්න තියෙන්නේ. එහෙනම් බලන්න මේ ගාන හදපු මේකට ගිය මාර්ගය මේ හිතපු විදිය පාවිච්චි කරපු ටෙක්නික්ස් ඒවා හරි වටිනවා. ඒවයි තව ගණන් ඕන බර ගානක් හදා ගන්න ඕන තරම් ගණන් හදන්න සිස්ටම් එක වලට දාගන්න. ගණන් මේ කටපාඩම් කරන්න ඕන. ඒ නිසා බලන්න මෙතන මේ පළවෙනි දේ තමයි මම කියන්නේ ඔයගලන්ට දකින්න. මම කියන දේ අහන්න. කියන දේ අහලා කරන්න. මේ පැත්තේ තියෙන කෝණයේ දෙගුණය බවත් මේ පැත්තේ යාගේ භාගය a කියන කෝණෙත් දකින්න. එතකොට ඔළුවට එනවා දාන්න ඕන මොකද්ද කියන. නැතුව මේ ගානේ මං හදපු විදිය කටපාඩම් කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට sin 2ට තියෙන ඒවායින් බලන්න මොකද්ද දාන්න. තියෙන්නේ 1යි එහෙනම් ඒක දාන්න බෑ. cos 2ට 3ක් තිබ්බා. ඒකෙන් දාන්න ඕන එක ගන්න. තර්ක කරපු විදිය මම කිව්වා. අන්න එහෙම තර්ක කරලා ගණන් හදන්න. නැතුව නිකන් ඔහේ එකක් දාලා බලලා ගාන හදලා වැඩන්නේ. හරි. එහෙනම් මේ ගාන ලියා ගන්න. පුතේ මේකේ උත්තරේ ලියා ගන්න. 39 අපි මේ හැදුවේ. 40 41 කියන ගණන් දෙක ඉතුරු වෙලා තියෙනවා ටියුට් එකේ ඔයගොල්ලන්ට හදන්න. ඊළඟ පිටුව මම අද මධ්‍යම රාත්‍රියේ පෙර දාන්නම්. ඒ ටියුට් එකේ කොතෙන්ට වෙනකන් හදන්න ඕනද කියලාත් මම කියන්නම්. තව කොළ දෙකක් විතර මම අද රාත්‍රියේ දානවා. ඒතර දැන් සර්වසාම්‍ය වල පුතේ ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය වල 95ක් කරලා ඉවරයි. ත්‍රිකෝණමිතිය පාඩම නෙමෙයි සර්වසාම්‍ය. තව අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ tan ගේ
දෙක් භාග කෝණ සූත්‍රයි තවත් භාග කෝණ සූත්‍ර ජෝඩුවක් ඉන්නවා sin ටයි cos ටයි මෙතන නොකරපු. ඒකයි 3යි t සූත්‍ර ටිකයි කරාම ඉවරයි. ඊළඟ දවසේ හෙට නේද? ඔව් හෙට උදේ නේද තියෙන්නේ. හෙට උදේ මම ගෲප් එකට දාන්නම් වෙලාව. හෙට උදේ සාමාන්‍යයෙන් 9:30 උනායි නොකියුවා කියනකොට සාමාන්‍යයෙන් හෙට උදේ 9:30 අඟහරුවාදා උදේ අපි ක්ලාස් එක තියෙනවා 9:30 වගේ. එතකොට ඒ වෙලාවේදී අපි කරන්න බලමු මොකක් හරි විශේෂ හේතුවක් නිසා නැති වුණොත් නිසා ක්ලාස් 3 දවස් ඔයගොල්ලෝ දැන් දන්නවා සමුදා හැන්දෑවේ 6:00 අතර ඒ වගේ පොඩි චේන්ජස් තියෙනවා අඟහරුවාදා උදේ 9:30 බදාදා හැන්දෑවේ 6 බදාදා හැන්දෑවේ 7 කියන එක 7:00 එහෙම ඉස්සරහට පස්සට භාග යන්න පුළුවන් ඕනම කෙනෙක්ගේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ 6 නේ 6 ඒ වගේ තියෙනවා සිකුරාද පන්ති අපි තියන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ටියුෂන් පන්ති ඉන්නේ හින්දා නැත්නම් සිකුරාදා තියන්න තිබුණා සහ සිකුරාදා ෆිසික්ස් තියෙනවනේ කොහොම හරි ප්‍රසන්නගහොත් බදල් රාසෙන්ද කියන දවස් 4 තියෙනවා ඊට අමතරව තව මට ඔයගොල්ලන්ගෙන් අහන්න කාරණයක් තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවද සෙනසුරාදා දැන් ගෲප් එකකින් ඒක විමසන්නම් සෙනසුරාදා හැන්දෑවේ එන්න මොකද සෙනසුරාදා හැන්දෑවේ මගේ අර තව පන්තියක් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් අලුත් පාඩමක් පටන් ගන්න. ඒක නිසා සෙනසුරාදා හැන්දෑවේ 3ට තියෙන ක්ලාස් එකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. ඔයගොල්ලෝ සම්බන්ධ වුණොත් ඔයගොල්ලන්ට එතකොට ඇප්ලයිඩ් වල පාඩමක් අපි පටන් ගන්න නිසා පාඩම් ටික එකලස් කරගන්න ඉක්මනට කරගෙන යන්න පුළුවන්. ඒකත් එක්කම. හොඳයි අපි එහෙනම් අදට ක්ලාස් එක මෙතනින් සමාප්ත කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා කියන්න විනාඩියක් දෙන්න. good night sir. Good night. Thank you sir. Good night. Hari. Thank you, sir. Good night. Good night, Pute. good night sir. Harithe, good night.